පස්සේ අසිරිය නවමානයකට යොමු කළ හෙළපස්සේ මහා ඇමිලිදු 40 වසරක ඇදුරු පළපුරුද්ද ලක්ෂ සංඛ්‍යාත උගතුන් දැයට උරුම කළ ලෝපතල නාමය අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සඳහා අසහාය මහා ඇදුරු සම්ප්‍රාප්තිය 2021 වර්ෂයේ 10-11 වෙනි සඳහා ඔන්ලයින් පන්ති දැන් ආරම්භයි. සරසවි පේරාදෙණිය දේශ විදේශ සුපතල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්නායකයන් හිරත් ඇදුරුතුමන්ගෙන් ආසාවෙන් හෙළපස ඉගෙනීමට එක්වන්න. ලියාපදිංචිය සඳහා 071 9147 555 අංකයට නම් පන්තිය සඳහන් කර WhatsApp පණිවිඩයක් එවන්න. පරබසට වඩා හෙළබස ඉහළින් ඔසවා තැබීමට අත්නායකයන් හිරත්. අයිපන් මම මේ අද 11 වසර වෙනුවෙන් විශේෂයෙන්ම කරන එකක් පළවෙනි දවස. ඉතින් ඔබේ උම්මග්ග ජාතකයේ අපිට 10 වෙනි වසරේ තිබුණා ජාතක පොතෙන් අපිට ඔබට පටන් ගන්නා පළවෙනි කතාව එන්නේ ගුරුළුගෝමි පඬිවරයා ලියපු අමාවතුර කියන පොතේ එන අංගුලිමාල දමනය කියන කතාව තමයි අපට එන පළවෙනි කතා පුවත. මං ඉස්සෙල්ලා ඔබට කියලා දෙන්න ඕන පුතේ මේ අංගුලිමාල දමනය සඳහන් වෙන පොත පොළොන්නරු යුගයේ තරම් ඈත කාලෙක ලියවෙච්ච පොතක්. දැන් ඊට කලින් හිටපු අනුරාධපුර යුගයෙන් පස්සේ මේ අපේ සාහිත්‍යයේ මේ ගිහි ලේඛකයෝ ඉන්නේ කීප දෙනයි. ඉන් එක ගිහි ලේඛකෙක් තමයි ওই පොළොන්නරු යුගයේම ජීවත් වෙච්ච විද්‍යා චක්‍රවර්ති කියන පඬිතුමා. ඒ කාලෙම ජීවත් වෙච්ච අනිත් එක්කෙනා තමයි අපි මේ කියන ගුරුළුගෝමි පඬිතුමා. දැන් මේ දෙන්නටම අපි අර පඬිතුමා කියන වචනේ යොදනවා. අර විද්‍යා චක්‍රවර්තිට ඊට කලින් උපපදයකුත් තියෙනවා මේ විද්‍යා චක්‍රවර්ති කියන නමත් එක්ක. අපේ ගුරුළුගෝමි පඬිවරයා මේ දෙන්නම එකම කතන්දර ලියපු දෙන්නේ. අර විද්‍යා චක්‍රවර්ති ලියපු අංගුලිමාල දමනයම තමයි ගුරුළුගෝමිත් ලියන්නේ. එකම කාලේ එකම කතාවෙන් වෙනස් තාලේ කතන්දර මේ දෙන්න ලිව්වා. ඉතින් පුතේ මේ ගුරුළුගෝමි කියන පඬිතුමා සහ ඔය විද්‍යා චක්‍රවර්ති පඬිතුමා අතර තිබිලා තියෙන පොඩි වාදයක්. ඒ වාදෙදී නිකමට දැනගන්න විද්‍යා චක්‍රවර්ති ලියපු පොත බුත්සරණ. ඒක පුතේ ටිකක් පාලි සංස්කෘත වචන වැඩි ඒ කාලේ මිනිස්සුන්ටත් කියවලා තේරුම් ගන්න බැරි තරම් අමාරු පොතක් තමයි ඔය බුත්සරණ කියන පොත. හැබැයි මේ අපිට નિયમિત ගුරුළුගෝමි පඬිතුමා ලියපු අමාවතුර පොත ඒ කාලේ ඊටාම ලිහිල් භාෂාවෙන් ලියවිලා තිබ්බ පොතක්. කොටින් කිව්වොත් ජන වහරේ එනවා කියමන ගුරුළුගෝමි පඬිතුමා ලියපු මේ අමාවතුර පොත දැකලා විද්‍යා චක්‍රවර්ති එහෙම hina වුණාලු. hina වෙලා කිව්වලු ඕන් ගුරුළුගෝමි පොඩි ළමයින්ට පොතක් ලියලා කියලා. මේක එන්නේ ජන වහරේ. ඒකේ තේරුම තමයි සකල අපේ විද්‍යා චක්‍රවර්ති පාලි සංස්කෘත පුරවල පොත ලියනකොට ගුරුළුගෝමි සෑහෙන්න භාෂාව ලිහිල් විදියට ලිව්වා. ගුරුළුගෝමි පඬිතුමාට ඕන උනේ මේ කියන කතා මිනිසුන්ට තේරෙන්න කියන්නේ.
ඒ හින්දාම ගුරුළුගෝමි පාවිච්චි කරන වචනයක් නොවියත් හුදී ජනයන් සඳහා. නොවියත් කියලා කියන්නේ පුතේ ඉගෙනගත්තු නැති. නො කියලා කියන්නේ නෑ. වියත් කියන්නේ ව්‍යක්ත. නොවියත් හුදී ජනයන් සඳහා පොදු මිනිස්සුන්ට. ඒක කොහොම වෙතත් මම ඒකෙන් පුතාලට අදහස් කළේ දූලට මේ ගුරුළුගෝමි විද්‍යා චක්‍රවර්ති වගේ තමන්ට පාලි පුළුවන් සංස්කෘත පුළුවන් එහෙම පණ්ඩිතයෙක් නෙවෙයි ගුරුළුගෝමි කියන්නේ. ගුරුළුගෝමි සරල භාෂාවෙන් පොතක් ලියපු කෙනෙක්. දැන් මං ඊළඟට පුතාලට කියලා දෙන්න යන්නේ මේ අංගුලිමාල දමනය කතාව මම දැන් පුතාලට කියලා දෙනවා. එතකොට කියලා දුන්නට පස්සේ පුතාලට තේරෙයි ගුරුළුගෝමි අංගුලිමාලගේ ත්‍රාසජනක කතාව කියන්න නෙවෙයි ගියේ කියලා. මම ඒකෙන් අදහස් කළේ අර බුත්සරණ කියන පොතේ නැති ගැඹුරක් මේ ගුරුළුගෝමීගේ පොතේ තියෙනවා. ඒකට එක හේතුවක් තමයි මේ පොත පටන් ගන්නේ, ඒ කියන්නේ අංගුලිමාල දමනයේ පටන් ගන්නේ එක දවසක් රාත්‍රී රජුගේ පුරෝහිතයාගේ බිරිඳ රෑ දරුවෙක් ප්‍රසූත කළා. දරුවා ප්‍රසූත වෙනකොටම අවි ආයුධ දිලිසුණා. සාමාන්‍යයෙන් පුතේ ඔය පරණ පොත්වල තියෙන තර දෙයක් තමයි ටික වැදගත් කෙනෙක් ඉපදුණු ගමන් ආයුධ දිලිසෙනවලු. දැන් කඩුව තිබ්බනම් කඩුව දිලිසෙනවා. කෙනිස්සක් පිහියක් තිබ්බනම් ඒවා දිලිසෙනවා. ඒකෙන් අදහස් කරන්නේ පුතේ එයා වීරයෙක් කියලා අපිට අඟවන සංකේතයක්. එහෙම නැතුව පුතාලා වාද කරන්න එපා. එහෙම වැදගත් කෙනෙක් ඉපදෙනකොට කඩු දිලිසෙනවා නම් දැන් අද තියෙන්නේ පිස්තෝලනේ. එතකොට ඒ පිස්තෝල වෙඩි තියන්න ගත්තොත් එතකොට ඒ වෙඩි වැදිලා වටේ ඉන්න අය මැරෙනවනේ. එහෙනම් ඒක කඩු දිලිසුණාද නැද්ද කියන එක අපිට එච්චර වැදගත් නැහැ. වැදගත් පුරෝහිතතුමාගේ බිරිඳට දරුවෙක් නම් හම්බුණා. ඒ අතර රටේ රජතුමාට සෑහෙන ප්‍රශ්නයක් ආවා. මේ රෑ කඩු දිලිසුණා, භයානක ශබ්ද ඇති වුණා. පසුදා උදේ පුරෝහිතතුමා එනවා. ආපු ගමම පුරෝහිතතුමා රජුරුවන්ගෙන් අහනවා, රජතුමනි ඊයේ රෑ හොඳට නිින්ද ගියාද? එතකොට රජුරුව කියන මොන නිින්දක්ද? මේ කඩු දිලිසෙන්න ගත්තා. මම මේ බොහොම බයෙන් හිටියේ. එතකොට ඒක අහලා පුරෝහිතතුමාගෙන් අහනවා ඇයි ඒක එහෙම වුනේ? එතකොට පුරෝහිතතුමා කියනවා ඒක උනේ රජතුමනි ඊයේ රෑ අපේ බිසවට බබෙක් හම්බුණා. රජුරුව කියනවා ඔය කඩු දිලිසුනේ රජතුමනි අපේ බිසවට ඔය දරුවා හම්බ වෙච්ච හින්දා. එතකොට රජුරුව අහනවා ඇයි? නෑ රජතුමනි මම පුතා ඉපදෙනකොටම අහසේ නැකත් දිහා බැලුවා. එතකොට මට පෙනුණා මගේ පුතා ඉපදිලා තියෙන්නේ හොර නැකතකේ. හොර නැකතකේ. රජුරණ ඉතින් මගේ පුතා මේ කියන්නේ පුරෝහිත මගේ පුතා ලොකු වෙලා මංකොල්ල කන හොරෙක් වෙනවා. රජුරණ ඉතින් මොකද කරන්නේ? තාත්තා පුරෝහිතනේ. තාත්තම රජුරවන්ට කියනවා රජතුමනි ඔන්න ඔය මගේ පුතා මරලා දාන්න. එතකොට ඉවරයිනේ. එතකොට රජුරුව අහනවා හරස් ප්‍රශ්නයක්. උඹේ පුතා ලොකු වෙලා
මේ මංකොල්ල කන්නේ කොහොමද? තනියෙන් ගිහිල්ලා මංකොල්ල කනවද? එහෙම නැත්නම් රංචු පිටින් ගිහිල්ලා මංකොල්ල කනවද? එතකොට රජතුමාට කියනවා පුරෝහිත නෑ රජතුමනි, මගේ පුතා මේ සෙනග එකතු කරගන්නේ නෑ. මගේ පුතා පල් හොරෙක් විදියට තනියෙන් තමයි මංකොල්ල කන්නේ. එතකොට රජුර ඔළුව වනලා කියනවා මේ තාත්තට, ඒ කියන්නේ පුරෝහිතට, එහෙමනම් මේ පුතාව මරන්න ඕන නෑ. මොකද මේ පුතා නිකන් තනියෙන් හොරකම් කරන එකෙක් නම් ඕක මොකටද අද අපි මරන්නේ? ඕකට හැදෙන්න දෙන්න කියලා කියනවා. දැන් පුතේ සාහිත්‍ය ਵਿਚාරය වගේ තැනකට අපි ගියොත් ඔන්න කල්පනා කරන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ ਵਿਚාරය. ඇයි රජුරෝ පුරෝහිතගේ පුතා පල් හොරෙක් වෙනවා එකෙක්? හොරු කණ්ඩායමක් මෙහෙවන්නේ නෑ එයා. ඒක අහපු ගමන්ම රජුරෝ කියනවා එහෙමනම් අපිට තියෙන්නේ උඹේ පුතාට හැදෙන්න දෙපො. එතකොට පල් හොරෙක් එකෙක් හිටියට කමක් නෑ කියලාද රජුරෝ කියන්නේ? අන්න එතන තියෙනවා සාහිත්‍ය. ඒ කියන්නේ රජා කියනවා හරියට නොකියා රටකට හොරු දෙන්නෙක් ප්‍රශ්නයක් නෑ. මොකද එතකොට ඒ හොරයි මං හොරයි දෙකයි. එතකොට එක හොරෙක් හිටියට එච්චර ප්‍රශ්නයක් නෑ. මේ පුතා හොරු කණ්ඩායමක් හැදුවොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ඉඳ හදන් ඔය පොතේ නම් ඔකට කියන්නේ පිලි දගුව කියලා. පිලි දගුව කියන්නේ හැදෙන්න දෙන්න. හා කියලා පුරෝහිත ගිහිල්ලා තමන්ගේ ගෙදරට බිරිඳට කියනවා මරන්න ඕන නෑ. රජ්ජුරුව කිව්වා පිළිදගුව කියලා. හදන්න කියලා. දැන් ඔන්න මෙතනින් පුතාලට සාහිත්‍ය ਵਿਚාරයට අදහසක් එනවා. ඒ කියන්නේ නැකත් තරුවල බලපෑම. මේ නැකත් තරු බලපෑම දැන් මේ තාත්තම ගිහිල්ලා කිව්වන්නේ මගේ පුතා ඉපදුනේ හොර නැකතකින් කියලා. දැන් අපි මේ විද්‍යාව දිනු මේ කාලේ උනත් ලංකාවේ වැඩිම ආදායමක් ලබන්නේ පුතේ කේන්දරකාරයෝ. වෙන කිසිම කෙනෙකුට කිට්ටු කරන්න බැරි කෝටිපතියෝ ඉන්නේ නක්ෂත්‍රකාරයෝ ළඟ. ඒ කියන්නේ මේ සියවසෙත් අදත් නැකත්කාරයා බලවත්. ආදායම අතින් ගත්තොත් රටේ ජනාධිපතිටත් වඩා ආදායමක් නැකත්කරුවාට තියෙනවා. ඒ කියන්නේ මේක මේ පොතේ තියෙනවා. තාත්තම කියනවා මම නැකත් බැලුවා මගේ පුතා පල් හොරෙක් වෙන්න. මගේ පුතා මරන්න කියලා තාත්තා කියනවා. ඒකෙන් අදහසක් හිතට ගන්න නැකත් කොච්චර තදින් බලපෑවද? නැත්තම් තාත්තා කියයිද මගේ පුතා මරන්න කියලා. හැබැයි තාත්තා මෙහෙම වැඩක් කරනවා. තාත්තා කොල්ලට නම තියෙනවා අහිංසක කියලා. දැන් මෙන්න මේකෙනම් තියෙනවා හොඳ මනෝවිද්‍යාත්මක පැත්තක්. සාමාන්‍යයෙන් අපි දරුවෙකුට නමක් තියනකොට ඒ දරුවට නමෙන් උත්තේජනයක් ලැබෙනවා නම් ඒ නම දරුවාට ටිකක් ධනාත්මක අදහසක් ගෙන දෙනවා. ඒ ධනාත්මක අදහස නමෙන් එනවා. දැන් ඉස්සර කාලෙත් ධනපාල කියලා නම දැම්මේ එළමයට ඉපදිච්ච දවසේ ඉඳලා අඟවන්න ධනපාල කියන්නේ සල්ලිකාරයා. ඒතකොට මෛත්‍රී කියන නම දැම්මම එයාට හිතෙනවා මම ලොවට මෛත්‍රී කළ යුතුයි. අන්න ඒ වගේ අපි නම් දැම්මේ අදහස ළමයට බලපාන විදිය ගැන හිතලා. ඉතින් දැන් නම දැම්මා අහිංසක. ඊට පස්සේ පුතේ පුරෝහිතතුමයි බිරිඳයි මේ දරුවා යැව්වා තක්ෂලාවට. ඔන්න පුතාලට සාහිත්‍ය ਵਿਚාරයක් අදහසක් එනවා. ඒ කියන්නේ තක්ෂලානුවර දිසාපාමොක් පඬිතුමා ළඟ අධ්‍යාපනය ලබන්න රාජපුත්‍රයෙක් වෙන්න ඕන නෑ.
ඕන තරම් දුප්පත් ළමයි තක්ෂලාවේ දිසාපාමොක් ළඟ ඉගෙන ගත්තා. ඔය දිසාපාමොක් මුදල් අය කරපු ක්‍රමයක් තිබ්බා. ඔහු මුදල් අය කළේ සමහරු සල්ලි මල්ලම දීලා ඉගෙන ගන්න. සමහර අය කියනවා මට දෙන්න සල්ලි නැහැ. මම දර පලන්නම්. ලිඳෙන් වතුර ගේන්නම්. බත්තු යන්නම්. එතකොට එයා කුලීකාරයෙක් විදියට ගුරුතුමාට වැඩ කර ඉගෙන ගන්න. සල්ලි තියෙන එක්කෙනා සල්ලි මලු පිටින් ගෙනල්ලා ඉගෙන ගන්න. ඒ කියන්නේ පුතේ දැන් අපි කියනවා නම් අධ්‍යාපනය මේ විකුණන්න ඕන දෙයක් නෙවෙයි කියලා. අධ්‍යාපනයේ පුතේ විකුණපු දෙයක්. නැත්තම් මේ තක්ෂලාවේ පුරෝහිතගේ පුතයි රජුගේ පුතයි හැරුණම රටේ හැම පිරිමි ළමයෙකුටම අධ්‍යාපනය දුන්නේ නැහැ. දැන් ওই ලෝකේ දියුණු වුණාට පස්සේ ලංකාවේ ඔය අපේ කන්නංගර മന്ത്രിතුමා පාර්ලිමේන්තුවට නිදහස් අධ්‍යාපන පනත ගෙනාවා. ඒ පනතට පින් සිද්ධ වෙන්න තමයි පුතේ මං වගේ අය පහළ වුණේ. නැත්තම් මං ඉපදෙන කාලේ වන විටත් මේ දුප්පත් අයට ඉස්කෝලේ යන්න තහනම්. නිදහස් අධ්‍යාපනයේ හින්දා තමයි අද ලංකාවේ ඉන්න උගත්තු ඔක්කොම පහළ වෙලා තියෙන්නේ. මොකද අපි ඉන්න කාලේ ඉන්ටර්නැෂනල් කියලා ඉස්කෝල જાතියක් තිබුණේ නැහැ. ඉතින් අදත් අධ්‍යාපනය දැන් විකුණනවා. දැන් එතකොටම අපේ දෙමව්පියන්ට හිතෙන්න පුළුවන් අධ්‍යාපනය විකුණන එක නරකයි කියලා. ඉතින් තක්ෂලාවේ දිසාපාමොක් කළෙත් අධ්‍යාපනය විකුණපු එක. දුප්පතුන්ට දුන්නෙම නැහැ. දැන් නම් ලංකාවේ ළමෙක් ඉස්කෝලේ නොයව හිටියොත් මේ අම්මටයි තාත්තටයි නඩු දාන්න පුළුවන්. ඒ තරම් මේ තත්ත්වය දැන් බරපතලයි. කොහොම හරි දැන් කොල්ල තක්ෂලාවට යවුවත් දිසාපාමොක් පඬිතුමා. දැන් අහිංසකයා ඉස්කෝලේ ගිහිල්ලා ඔය ළමයි රැළත් එක්ක එකතු වෙලා මේ ඉන්නවා. පුදුමේ කියන්නේ කීය දවසේ ඉඳලම ගුරුතුමා වැඩියෙන් ආදරය කරන්න පටන් ගත්ත අහිංසකට. පුතේ දැන් මං උනත් ගුරුවරයෙක්. මං අති උනත් වෙන වැරද්දක් තමයි අපි උගන්වනකොට දක්ෂ ළමයට අපි ටිකක් කිට්ටු වෙනවා වැඩි. අපි අදක්ෂ ළමයිව ටිකක් අයින් කරනවා. ඒක පුතේ වැරදි දෙයක්. ඇත්තටම පන්තියක උගන්වන්න ඕන අදක්ෂයාට. එයා දක්ෂයා කරන්න. ඒත් වෙන්නේ ගුරුවරු වැඩි අවධානය යොමු කරනවා පන්තියෙන් දක්ෂම ළමයට. මොකද අපිට ඕන දක්ෂම ළමයට උගන්වලා එයා ලංකාවෙන් අංක 1 කරලා මගේ නමට ඉස්සරහින් ගහගන්න මෙයා මගේම ප්‍රතිඵලයක් කියලා. ඉතින් අහිංසකට වැඩියෙන් ආදරය කළා තක්ෂලාවේ දිසාපාමොක්. ගිය දවසේ ඉඳලම සෙසු බ්‍රාහ්මණ පුත්තුන්ට ගුරුතුමත් එක්ක තරහක් ඇති වුණා. ඒගොල්ලෝ කතා වෙන්න ගත්තා. අනේ අපි ආපු දවසේ ඉඳලම අපිට සැලකපු ගුරුතුමා මේ කොහෙවත් යන අහිංසකයෙක් ඇවිල්ලා එයත් එක්ක යාළුයි. ඒගොල්ලෝ කතා වෙනවා මේකට මොකද කරන්නේ? පස්සේ ඒගොල්ලෝ කතා වෙනවා අපි කේලම් ටිකක් කියමු. රජතුමාට ගිහිල්ලා ගුරුතුමාට ගිහිල්ලා කේලම් ටිකක්. මේගොල්ලෝ එක්කෙනා ගිහිල්ලා කේලම් කියනවා. ඊට පස්සේ දෙන්න ගිහිල්ලා කේලම් කියනවා. රජුරුව හැමෝටම කියනවා උඹලා බොරු කියන්නේ. මොකද අහිංසකයා දක්ෂයෙක්.
එයා හොඳ කෙනෙක්. එයා නරක කෙනෙක් නෙවෙයි. හැබැයි පිරිමි ළමයි ටික ඒගොල්ලොන්ට ඕන ඔය වචනේ මදි මේකට දඩුවමක් දෙන්නම ඕන අහිංසකයට. සමහරට මේකට බලපාන්න තව හේතුවකුත් ඇති. අහිංසකයා පුරෝහිතයාගේ පුතානේ. අනිත් අය ඔක්කොම රජවරුන්ගේ පුත්තුනේ. ඒක වෙන්නත් ඇති. කොහොම හරි මේ වෙනස්කම් ටික ඔහොම සිද්ධ වෙද්දී ළමයි ගිහින් කියනවා ඔබතුමාට විපක්ෂයි අහිංසක. එතකොට ගුරුතුමා කියනවා වෙන්න බෑ. ඒකා උඹලට වඩා දක්ෂයි. විචක්ෂණයි. බොරු කියන්න එපා කියනවා. දැන් රජුරෝ කේලම් අහන්නේ නැහැනේ සමා වෙන්න බෑ. ගුරුතුමා කේලම් අහන්නේ නැහැනේ. ගුරුතුමා දිගින් දිගටම කියන්නේ අහිංසක හොඳ එකෙක්. බල කේලම් කියන්න එපා. ඊට පස්සේ වෙන්නේ කේලම් කියන්න එපා කිව්වට පස්සේ අර පිරිමි ළමයි ටික කල්පනා කරනවා දැන් ඊට වඩා දරුණු කේලමක් කියන්න ඕන. ඔන්න පුතේ සාහිත්‍ය විචාරය කරනවා කියන්නේ දැන් මට කවුරු හරි කේලමක් කියනකොට පුතේ මම ඒක රහ කර කර අහනවා නම් ඒ කියන එක්කෙනාට හරි සනීපයි. එයා කැමතියි මගේ කේලම අහන්න. දැන් පටන් ගන්නකොට මං කිව්වොත් මේ මට කේලම් කියන්න එපා මං කැමති නෑ. එතකොට ඔබට සිද්ධ වෙනවා ඊට වඩා දරුණු කේලමකින් මාව අල්ලගන්න. දැන් කොල්ලෝ කිව්වනේ අඟුලිමාල හොඳ නෑ. ඔබට වරද්දන්න ඉන්නේ ඔය වචනේම පොතේ තියෙනවා පුතේ වරද්දන්න ඉන්නේ. ගුරුතුමා සත 5කට ගණන් ගත්තේ නෑ මේ ගුරු ගෝලයන්ගේ කියමන්. කොල්ලෝ ටික තැන් තැන් වල එකතු වෙලා කතා වෙනවා. දැන් මොකද කරන්නේ? මේ ගුරුතුමා තරහ වෙන්නෙම නෑනේ මේ අහිංසකයා එක්ක. අන්තිමට කට්ටිය තීරණය කරනවා එහෙමනම් අපිට කරන්න තියෙන්නේ භයානකම කේලම කියමු. කොල්ලෝ කියනවා අපි මෙහෙම කියමු. අපි 5 දෙනෙක් වෙන වෙනම යන්. ඉස්සෙල්ලා උඹ ගිහිල්ලා කියපන් රජතුමාට ගුරුතුමාට වැඳලා මං කියන්න දෙයක් තියෙනවා ඔබතුමා අහනවද? මේක ටිකක් භයානක කේලමක්. ගුරුතුමා කියනවා හා. එයා කියනවා මේ ඔය අහිංසක ඉන්නව නේද? ඔය අහිංසක ඔබතුමාගේ බිසව එක්ක යාළුයි. වෙන්න ගුරුතුමා වහම නැගිටිනවා. මෙයා එකපාරට කියනවා වෙන්න බෑනේ. එහෙමනම් මම යන්නම් කියලා ඔන්න මෙයා යනවා. තව එකෙක් එනවා. එයත් ඇවිල්ලා ගුරුතුමාට වැඳලා කියනවා මම මේ රහසක් කියන්න ආවේ අහිංසකයා ඔබතුමාගේ බිසව එක්ක යාළුයි. දැන් මේකට මෙයා ටිකක් නැමෙනවා. මොකද පුතේ බොරුව කියන්නේ දවසට 5 පාරක් ඇහෙනකොට පිළිගන්න දෙයක්. ඒක බොරු වල හැටි. මේ වෙලාවේ ගුරුතුමා ටිකක් ඒකට නැමෙනවා. ඇත්තටම යාළුවක්ද? එයා යනවා. එයා ගිහිල්ලා පුතේ ටිකකින් මෙන්න ආයි ඊළඟ ගෝලයා එනවා. ඌත් ඒකම කියනවා. දැන් මේ වෙලාවේ ගුරුතුමා තීරණය කරනවා දැන් එකම කේලම 3 දෙනෙක් කිව්වා. මේක අනිවාර්යයෙන්ම ඇත්ත වෙන්න ඇති. ඊට පස්සේ මෙයා කල්පනා කරනවා මොකද මන් දැන් කරන්නේ? එකක් හිතනවා කොල්ල මරන්නත් බෑ. මැරුවොත් දෙමාපියන් අතරට පණිවිඩයක් යනවා තක්ෂලාවේ ගුරුතුමා කොල්ලෝ මරනවා. එතකොට තක්ෂලාව වැහෙනවා. ඒ හින්දා කරන්න තියෙන එකම දේ මේ කොල්ලට භයානක උගුලකට අහු කරන්න ඕන. එහෙම කරලා එතකොට එයා කාගෙන් හරි මැරෙයිනේ. දැන් ඕක විවේචනය කරන්නේ කොහොමද පුතේ? ඕක විවේචනය කරන්නේ උගත්
උගත්තු මිනී මරනකොට පුතේ උගත්තු මිනී මරන්නේ අල්ලන්න බැරි වෙන්නේ. ගැමියෝ මිනී මරන්නේ පුතේ පිය ගත්තා කියලා ඇරියා. ඌ පැය 24න් පිහියත් එක්කම පොලිසියට යනවා. එතකොට මෝඩයා කල්පනා කරලා මිනී මරන්නේ නැහැ. පුතේ පරිස්සම් වෙන්න ඕන උගතුන්ගෙන්. උගත මිනී මරන්නේ පුතේ නොදැනෙන්න. දැන් මේ ගුරුතුමා මිනී මරන්නයි යන්නේ. ගුරුතුමා මිනී මරන්න හදන්නේ තමන් අත බේරගෙන ඇඟ බේරගෙන වෙන කෙකු ලවා කොල්ලා මරන්න සැලැස්සී. එන්න මේක තමයි ਵਿਚාරය කියන්නේ. අර සිද්ධි පිටිපස්සේ දුවනවා කියන්නේ පුතේ සාහිත්‍ය නෙවෙයි. සාහිත්‍ය කියලා කියන්නේ ටිකක් කතා කරලා ඒකේ පිටිපස්සේ තියෙන ධනිතය මොකද්ද? මේ ධනිතය කියන්නේ පුතේ මං එදත් කිව්වා උමන්දාවේදී නින්නාද වීම. වචන වලින් ඔබ්බේ තියෙන දේ. සිද්ධිය පිටිපස්සේ තියෙන රහස. ඔන්න දැන් කොල්ලා කිව්වා ඔබතුමාගේ බිසව අහිංසක එක්ක යාළුයි. දැන් මෙයා හිතුවා මොකක් හරි භයානක උගුලකට මේ කොල්ලා අහු කරන්න ඕන. දැන් පුතේ ගුරුතුමා මේ රහස ගිහිල්ලා බිසවට කිව්වේ නෑනේ. ඔන්න සාහිත්‍ය. ඇයි බිසවට කිව්වේ නැත්තේ? දැන් මට කවුරු හරි කිව්වොත් මට සම්බන්ධ කෙනෙක් ඔය විදිහේ වැඩක් කරා කියලා මම ඉස්සෙල්ලම අහන්න ඕන පුතේ ඒ බිසවගේ මගේ නම් බිරිඳගේ මෙන්න මෙහෙම ළමයි කතාවක් කියලා. ඇත්තද? ඉතින් ඇයි මේ ගුරුතුමා අහන්නේ නැත්තේ? අහන්නේ නැත්තේ මොකද දන්නවද? ගුරුතුමා පුතේ ගොඩාක් පොතපත කියපු උගතෙක්. මේ දිසාපාම. හැබැයි එයා බැඳලා ඉන්නේ පුතේ උගත් ගෑණියක් නෙවෙයි. එයා බැඳේ මෝඩ ගෑණියක්. තිබුණු එකම සුදුසුකම එයාට සල්ලි විතරයි. දැන් පුතේ අදත් ලංකාවේ එහෙමයි. ලංකාවේ අපේ ආචාර්යවරුද මහාචාර්යවරුද හොඳට ඉගෙනගෙන විභාග පාස් කළා ඒගොල්ලෝ PhD කාරයෝ වෙනවා. හැබැයි පුතේ මිනිහා PhD ගෑණි IRC. ඒක පුතේ උපාධි දෙකක්නේ. මෙතන උනේත් ඒකයි. කොටින් කිව්වොත් දිසාපාමොක්ට ගෙදර ගිහිල්ලා අහන්න බයයි ගෑණිගේ. මේ අහිංසකයා එක්ක යාළුවයි කියලා කතාවක් තියෙනවා ඇත්තද කියලා. අහන්න බය මොකද දන්නවද? සමහර විට එහෙම අහනකොට ගෑණිට මෙතෙක් ඇති නොවෙච්ච සිතුවිල්ලක් ඇති වෙලා යාළු වෙන්නත් පුළුවන්. මොකද ඒ තරම් මේ ගෑණි කසාද බැඳ ගෑණිගේ බැලුවේ පුතේ රූපේ විතරනේ. මොලයක් නැහැ. ඒ හින්දා මෙයා නෝනගෙන් ඇහුවේ නැහැ. බිසවගෙන් ඇහුවේ නැහැ. එයා එන්න කිව්වා අහිංසකට. ආවට පස්සේ කිව්වා පුතේ උඹ තමයි මේ කණ්ඩායමේ ශ්‍රේෂ්ඨයා. හැබැයි උඹට මේ දැනුම දෙන්න නම් උඹ ඇඟිලි 1000ක් බෙල්ලේ දාගෙන ඇවිල්ලා මට පෙන්වන්න ඕන. අඟුලිමාල කියනවා එතකොට තාම නම අහිංසක අනේ මට නම් මිනී මරන්න බෑ කියලා. නෑ නෑ කරන්න ඕන නැත්තම් ඉතින් ශිල්පය පිහිටන්නේ නෑ. ඔය අතරේ පුතේ අහිංසක අඟුලිමාලයා වෙන්න බලපාපු හේතුවත් මතක තියාගන්න පුතේ. ඒක සාහිත්‍ය. ඒ තමයි ගුරුතුමා කරපු වැරදි වැඩේ තමයි 20ක් 25ක් හෝ 100ක් ඉන්න පන්තියක එකෙකුට වැඩියෙන් ආදරය කිරීම. ඒක පුතේ හැම තැනම විපත්ති ගේන වැඩක්. දැන් මම ගුරුවරයෙක් නම් මගේ පන්තියේ ළමයි 100ක් හිටියොත් මට උගන්වන්න ඕන පුතේ මගේ ඔළුව වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් මම සාමාන්‍යයෙන් උගන්වනකොට මගේ පන්තියේ ළමයි 500ක් හිටියොත් මගේ ඔළුව පුතේ එක්කෙනෙක් දිහා නවතින්නේ නැහැ. මම නිතරම
මුළු පන්තිය දිහාම ඔළුව හොල්ල බලන. ඔළුව හොල්ල උගන්වන්න බැරි නම් පුතේ ඒකා ගුරුවරයෙක් නෙවෙයි. ගුරුවරයෙක් වෙන්න නම් අනිවාර්යයෙන්ම හැම ළමයා දිහාම බල කරකෙන්න ඕන ඔළුව. හැම උගන්නන ළමයාගේ ඇහැක් එක්ක පුතේ ගුරුතුමා විනාඩියක් හරි හැප්පෙන්න ඕන. ඇසට ගටන්න ඕන. හැබැයි එක ඇසකට ගටන්න හොඳ නැහැ. එතකොට අනිත් ළමයාට වෛරයක් ඇති වෙනවා. දැන් මේ ළමයෙක්ට උගන්වනකොට විතරක් නෙවෙයි පුතේ පෙම් කරනකොටත් එහෙමයි. පෙම් කරනකොට දැන් මෙතන ඉන්නේ දුවෙක් නම් ඔබේ පෙම්වතා පාරේදී හම්බුනාම ගෙදරදී හම්බුනාම කතා කරන්න කලින් පුතේ යාගේ ඇස් දෙක දිහා බලන්න. ඇස් දෙක දිහා බලනකොට පෙම්වතා අහක බැලුවොත් පෙම්වතා කපටියෙක් බව මතක තියාගන්න. මොකද ඇහැ තරම් කේලම් කියන එක වෙන නැහැ. අපිට මූණට මූණ බලාගෙන කායික හරි කතා කරන්න පුළුවන් නම් මම එයාට වංචාවක් කළා නැහැ. දැන් ඔය අපේ සමහර දූලා ඉස්කෝලේ යනවා කියලා වෙන කොහේ හරි යනවනේ. ගිහිල්ලා ගෙදර යනවා කියමුකෝ. දැන් ඔයා දන්නවා මං අද වැරදි වැඩක් කළා ගෙදර යන්නේ. ඔයා ගෙදර ගිහිල්ලා අම්මට මූණ දෙන්නේ නැහැ. ඔයා හැංගි අම්මගෙන් අහනවා අම්මේ ඔයාගේ රෙදි ටික මං හොදන්නද? මං වලන් අද හොදන්නද? ඔයාගේ අම්මට මොලේ තියනවනම් අම්මහයි වලන් හොදන්නම් මං තෝ අද කොහෙද ගියේ? අම්මට මූණ දෙන්නේ නැත්තම් දුවෙක් හෝ පුතෙක්. ඒ කියන්නේ ඇහැට ඇහැ. දැන් මම ගුරුවරයෙක් හින්දා මම පන්තිවල ඉගැන්වුවේ පුතේ බෙල්ල හරව. ඒ හින්දා මං ඔය අමාදාහරේ හිටියත් මගේ බෙල්ල හැරවෙනවා. ආමන්නේ එතෙන්දි බෙල්ල හරවන්න හොඳ නැහැ. මං කතා කරන්නේ කැමරාවටනේ. ඒත් මගේ පුරුද්ද තමයි අර පන්තිවල උගන්වපු පුරුද්ද කැමරාව ඉස්සරහත් වෙනවා මගේ අතේ. ඕකට සිංහලෙන් කියන්නේ පුතේ අයි කන්ටැක්ට් කියලා. සිංහලෙන් කියන්නේ ඕකට මේ ඉංග්‍රීසියෙන් කියන්නේ අක්ෂි සම්බන්ධතාව. මං අරක කිව්වේ පුතේ අරක තේරෙන්නේ නැහැනේ පුතාලට අක්ෂි සම්බන්ධතාව. පුතාලා අරකට කැමති අයි කන්ටැක්ට්. ඉතින් අක්ෂි සම්බන්ධතාව පුතේ ගුරුවරයෙක්ගේ තියෙන්න ඕන. ඉතින් මේ අහිංසක අංගුලිමාලයා කලේ ගුරුතුමා. මොකද්ද වරද? ජයග්‍රාහී අහිංසකට පමණක් ආදරය කිරීම. ඒකේ ප්‍රතිඵලය සෙසුක් සියලු පිරිමි ළමයි අහිංසකයෙක්ව වෛර බැඳලා. අන්තිමට මේ වෛරයේ ගිනි පුලිඟු ගුරුතුමාගේ දුර්වලම තැන හොයාගත්තා. ගුරුතුමාගේ දුර්වලම තැන තමයි ගුරුතුමයි බිරිඳයි අතර තියෙන සම්බන්ධය. ළමයි හොඳටම දැනගෙන හිටියා අපේ ගුරුතුමා එතුමාගේ බිරිඳව අපිටවත් මුණගස්සන්නේ නැහැ. ඒ අපිටවත් මුණගස්සන්නේ නැහැ කියලා කියන්නේ ගුරුතුමාට බිරිඳ සැකයි. දැන් මං ඉන්න පුතේ පෙරදිනේ සරසවියේ එක්තරා මහාචාර්යවරයෙක් හිටියා. මගේ සිංහල අංශේ නෙවෙයි. ඒ මහාචාර්යවරයා තමන්ගේ බිරිඳව අපූර්ව විදියට රැක්කා. වරක් මට මතකයි එතුමාගේ බිරිඳ ඉගෙන ගත්තා මේ පෙරාදෙණියේම තියෙන ඉංග්‍රීසි ගුරු විද්‍යාලේ. එයා ඉගෙන ගත්තා. දවසක් මට එතන දේශනයක් ලැබුණා. මං ගිහිල්ලා ওই දේශනේ කළා. හැබැයි මගේ ආචාර්යවරයාගේ බිරිඳ එදා මොකක් හරි හේතුවකට ගුරු විද්‍යාලයට ගිහිල්ලා නැහැ. දැන් අර ආචාර්යවරයා මට කැම්පස් එකේදී මුණ ගැහිලා කිව්වා මේ ඔයා හොඳ දේශනයක් කළා තියෙනවා ඉංග්‍රීසි ගුරු විද්‍යාලයේදී. දැන් මගේ නෝනට ඕන ඔබතුමාගේ කතාවේ ඔබතුමා මොනවද කිව්වේ කියලා දැනගන්න. එතකොට මේ මගේ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් හින්දා මං කිව්වා සර්
ඕකටයි මං කොළ කෑල්ලක ලියලා දෙන්න ඕන නෑ. මම ඔබතුමා කියන්න මං ඇවිල්ලා ගෙදරටම කරපු දේ කියලා යන්නම්. මේ මගේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්නේ. එතකොට ගුරුතුමා මොකක්ද දන්නවද? නෑ. ඔයා එන්න ඕන නෑ. ඔය කොළ කෑල්ලක ලියලා දෙන්නේ ඇති. මං ඉතින් කොළ කෑල්ලක ලියලා දුන්නා. පුතාලා දන්නවද ඒකේ ওই කතන්දරේ කෙලවර වුණේ කොහොමද කියලා? කෙලවර වුණේ මේ ගුරුතුමාගේ බිරිඳ එක්තරා රැක මේ ඔය විශ්වවිද්‍යාලයේ නිල නිවාසයක් ඇතුලේ රෙදි කෑලි වලින් ඇඟ ඔතාගෙන ලාම්පු තෙල් වක් කරගෙන ගිනි තියාගෙන මැරුණා. ඒ කියන්නේ මේ ගුරුතුමා සමාජයෙන් අභිරහසක් විදියට හැංගුවා. ඇව රැක්කා. ඒ පීඩනය කොච්චරද කිව්වොත් එක්තරා දිනක දිවිනසා ගත්තා. ඔය මගේ දේශනේ සිද්ධියෙන් අවුරුදු 5කට විතර පස්සේ යෝක වුණේ. ඉඳ මේ තක්ෂලාවේ දිසාපාමොක් දැනගෙන හිටියා මම බැදලා තියෙන්නේ බුද්ධිමත් ගෑණියක් නෙවෙයි. ඒ හින්දා මෙයා අහිංසකට කිව්වා උඹ ඇඟිලි 1000ක් බෙල්ල එල්ලගෙන ආවොත් ඔන්න උඹට සිල්ප පිහිටනවා. එහෙම කිව්වට පස්සේ කොල්ල බෑම කිව්වා. අවසානයේදී ගුරුතුමා ස්ථීරවම කිව්වා උඹ යා යුතුයි. ඔන්න පුතේ සාහිත්‍යයට එනවා මං. උඹ යා යුතුයි කියලා ගුරුතුමා කිව්වනේ. එතකොට දෙපාරක් බෑ කියපු අහිංසක හා කියන. පුතේ ඒකේ තේරුම මොකද්ද දන්නවද? ඒකේ තේරුම වෙන මොකුත් නෙවෙයි. ඒකේ තේරුම පරණ අධ්‍යාපන ක්‍රමයේ තිබ්බ වැරද්දක් තමයි. ඒක තාමත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙනවා. ඒ තමයි ළමයා කියන දේ ගුරුතුමා අහන්නේ නැහැ. ළමයා කියන දෙයට ගුරුතුමා එකඟ නැහැ. දැන් මේ ඔන්ලයින් ක්‍රමේ බලමුකෝ. දැන් මේ ඔන්ලයින් ක්‍රමේ මං උගන්වනවා මෙතන මම මේ පටිගත කිරීමක් දැන් කරන්නේ. දැන් මේ වෙලාවේ මම තට්ට තනියම මේ කතා කරනවා. දැන් මට පුතාලා පේන්නේ නැහැ. පුතාලා මේ වෙලාවේ නිදිත් ඇති. ඒත් මම මේ කතාව පවත්වන පුතාලා ඇහැරුණාම පුතාලට අහන්න. ඉතින් පුතාලා මට පේන්නේ නැහැ. එහෙනම් දැන් මම මේ උගන්වන වෙලාවේ පුතාලයි මායි අතර සම්බන්ධතාවක් නැහැ. ඒක විතරක් නෙමෙයි. අන්‍ය මතයට අපේ ගුරුවරු ගරු කරන්නේ නැහැ පුතා. දැන් මම උදාහරණයක් කියන්නම් පුතාලා ඉතින් ඉස්කෝලවල යනවනේ. සමහර ගුරුවරු අතර පොඩි වේවැලක් තියෙනවා. සමහරුන්ට අඩි රූලක් තියෙනවා. ඒගොල්ලෝ සමහර විට උගන්න ඉන්න ගමන් කවුරු හරි කතා කරගෙන ළමයි දිහා බලනවා. බලලා කියනවා මේ තමුසේ කට වැඩියා කට. එතකොට ළමයා කට වහගන්න. ඒ කියන්නේ අපිට උගන්වලා තියෙන නරකම අධ්‍යාපන රටාව තමයි මම පන්තියේ උගන්වනකොට ළමයි කතා කරනවා නම් වරද පුතේ මගේ මිස ළමයින්ගේ නෙවෙයි. ඇත්තටම පුතේ අද යුරෝපයේ මේ මං වගේ දේශන පවත්වන්න බෑ. මොකද ළමයි හරස් ප්‍රශ්න අහන. ඒගොල්ලෝ ගුරුවරයෙකුට දිගට කතා කරන්න දෙන්නේ නැහැ. ළමයි නවත්ත කියනවා. මේ සර් ඔකට මම විරුද්ධයි. එකක් ඒගොල්ලෝ සල්ලි දීලා නෙන්නේ පුතේ. අද අපි ටියුෂන් එකක් කළත් අපි ටියුෂන් එකෙත් ළමයිව භ්‍රාන්ත කරනවා. සමහරට අපේ පන්තිවල ටියුෂන් ආයතනවල වුණත් මේ උගන්වනකොට කෑ ගහන ළමයෙක් හිටියොත් අපි එයාව අයින් කරනවා. අයින් කරලා පුතේ අපි තියාගන්නේ උගන්වනකොට කෑ ගහන්න නැති අය විතරයි. අපි දූල පන්තිවලට වැඩි වෙනවට කැමති ඇයි? දූල කෑ ගහන්නේ. පිරිමි ළමයි වැඩි වෙනකොටම අපි බයයි.
පිරිමි ළමයි කතා කරන්න හදනවා. කවදා හරි දවසක පුතේ ගුරුවරුන්ටත් අපි කියලා දෙන්න ඕන ළමයි කතා කරනවා නම් ඒ ළමයිත් එක්ක සාකච්ඡා කරන්න ඕන. ඒ ළඟට ගිහලා පුතේ කතා කළේ මේ පාඩම ගැන එකක්ද? ඔව් පාඩම ගැන එකක්. පුතාගේ අදහස කියන්නේ ඇත්තටම පුතේ අදත් අපේ අධ්‍යාපන ක්‍රමේ තියෙන වරදක් තමයි තක්සලාවේ තිබුණේ. ඒ තමයි අපේ අධ්‍යාපන ක්‍රමේ පුතේ තියෙන්නේ one man show එකක්. ගුරුතුමා බල අධිකාරයක් පිහිටවනවා පන්ති කාමරේ. මොන හේතුවක් හින්දාවත් ළමයාට කතා කරන්න තහනම්. ඒද පුතේ අද ඉස්කෝලවලින් ප්‍රඥාව බිහි වෙන්නේ නැහැ. මොකද අපි ළමයින්ගේ කට වසලා තියෙන්නේ. මේක අධ්‍යාපන ක්‍රමේ නෙවෙයි පුතා, මේක තක්සලාවෙත් තිබුණු ක්‍රමය. කොටින් කිව්වොත් ගුරුතුමා කඩුවක් දීලා බෙලි කපාලා ඇඟිලි ගෙනෙන් කියලා. එහෙමයි ඇඟිලි එහෙනම් 1000ක්ම ගේන්නම්. කවදටද ඔය ඇඟිලි ටික ඕන? ඒක නෙවෙයි අහිංසක කිව යුතු තිබුණේ. මම මොකටද ඇඟිලි කපන්නේ? මං කැමති නෑ ඔය තිරිසම් වැඩේට. බෑ මට යන්න. ඒ පැරණි අධ්‍යාපන ක්‍රමේ බෑ කියන්න තහනම්. ඒත් මං ඔන්න පුතාලට කියනවා පුතේ තාම තියෙන්නේ ලංකාවේ පරණ ඉස්කෝල. තාම ලංකාවෙත් ළමයින්ට කතා කිරීම තහනම්. ගුරුතුමා කියන දේම ළමයි පිළිගන්න ඕන. ඒ කියන්නේ අපේ තක්සලාවේ ගුරුතුමා අහිංසකගේ මතයට ඉඩ දුන්නේ නැහැ. අන්තිමට අහිංසක කඩුවක් අරගෙන ගියා. මොකක්ද දන්නවද පුතේ මේකේ තියෙන සාහිත්‍ය විචාරය? මේ අහිංසකයා දිසාපාමොක්ගේ ගෝලයා. ඔන්න ඔය වචන දෙක දිහා බලන්නකෝ. ගුරු කියන්නේ පුතේ උගන්වන එක්කෙනා. ඒ කියන්නේ මම. මගෙන් ඉගෙන ගන්න එකාට කියන්නේ ගෝලයා. ගෝල කියන්නේ බෝලනේ පුතේ. දැන් අපි හදන්නේ මම හොකි ස්ටික් එකක් නම් මගේ ළමයි පුතේ මගෙන් පහපහර ගන්න ඕන බෝල වෙන්න ඕන. ඉතින් අධ්‍යාපනයේ වැරදි පුතේ. දැන් මම ගුරුවරයෙක් නම් මං හදන්න ඕන පුතේ මං වගේම එකෙක්. එහෙම නැත්නම් මටත් වඩා දන්න එකෙක්. මේ මම අපිරියම වචනේ තමයි පුතේ ගුරු සහ ගෝල කියන එක. දැන් මේ අපේ සරසවි ආයතනයේ අපේ මේ ගිහාන් බ්‍රාහ්මණගේ මගේ එකල මගෙන් ඉගෙනගත්තු ශිෂ්‍යෙක්. හැබැයි පුතේ මගේ ගෝලෙක් නෙවෙයි. මං කැමති නෑ ගෝලයා කියන. ගෝලයා පුතේ බෝල දන්නේ පෙරලෙන්නනේ. දැන් මගෙන් මේ වෙලාවේ ඉගෙන ගන්න පුතාලටත් මං කවදාවත් කියන්නේ අත්තනායක සර්ගේ ගෝලයෝ කියලා. ඒ ගෝලයෝ කියන්නේ පුතේ මට වඩා පහත්. මං හදන්න ඕන පුතේ මට වඩා ඉහළ යන කෙනෙක්. මොන ක්‍රමයකින් හරි වෙළඳාමෙන් හරි අධ්‍යාපනයෙන් හරි ඕන එකකින්. ඒ හින්දා පුතේ මේ තක්සලාවේ දිසාපාමොක් අඟුලිමාලේ කලේ අධ්‍යාපන ක්‍රමේ වරදි. ඒ කොල්ලට හිතන්න ඉඩ දුන්නේ නැහැ. බෑ මං ඕක කරන්නේ නැහැ කියලා. කොල්ලා හා කියලා කැලේට ගියා. ඒක ගෝලයන්ගේ හැටි. ඒ වෙලාවේ අඟුලිමාලට තිබුණේ නෑ මං යන්නේ නෑ මට ඔබතුමාගේ උපාධියත් එපා මං ගෙදර යන්නේ. එහෙම කළේ නෑ. මේක මහ තිරිසන් වැඩක් කියලා ඔහු කිව්වේ නෑ. ඔහු ඔන්න කැලේට ගියා. ගිහිල්ලා ඔහු කැලේ වනසමින් කැලෑවට වෙලා බෙලි කපන්න ගත්තා. නෑවේ නෑ. අන්තිමට ඔහු කිලිටි තමන්ටම අප්පිරිය වෙන මං පහරන්නෙක් වුණා. එන එකාගේ බෙල්ල කපලා ඇඟිලි එල්ලන්න ගත්තා. ඇඟිලි ගිහිල්ලා ගස්වල බෙනවල තිබ්බා. පුතේ 1000ක් ඇඟිලි එක දවසේ කපන්න බෑනේ. ඇඟිල්ල මෙන්න මේ යට කෑල්ල තමයි කැපුවේ. කපලා ඒව ගස් බෙන එක තිබ්බා. පස්සෙන් යනකොට පුතේ ඇඟිලි ටික නැහැ. සත්තු කාලා.
ඊට පස්සේ ඇඟිලි බෙල්ල එල්ල ගත්තා. පුතේ මේක දකින්නට මට මතක් වෙන්නේ මොකක්ද දන්නවද? දැන් ඔය සොසේජස් තියෙනව නේද ෆ්‍රිජ් වල? මට සොසේජස් දකින්නට මතක් වෙන්නේ අඟුලිමාලයක් කපපු ඇඟිලි. මොකද ඒ ඇඟිල්ලයි ඔය සොසේජස් එකයි එක වගේ. මොකද ඕවා කායවත් පිළිකා හැදෙනවා. ඒත් ඒක අපි කියන්නේ අපි වෙලඳු පෝසත් කරන්න පිළිකාව විකුණනවා. එක එකක් දන්නේ නැහැ පුතේ ඔය චිකන් හෝ ඔය දාන සොසේජස් එක හදන්නේ කොහොමද කියලා. නරක් වෙච්ච, ජරා වෙච්ච, කුණු වෙච්ච ඒවා චප්ප කර කර මේ හදනවා. ඔක මිනි යට තියනවද මොනව තියනවද අපි දන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ඇඟිලි ටික අහිංසකයා බෙල්ල එල්ල ගන්න. බෙල්ල එල්ලගෙන යනකොට ඔන්න රටේ ප්‍රවාදයක් එනවා. හැම ගෙදරකින්ම එකෙක් මරලා මේ වන විට අහිංසක. අන්තිමට කොසල් රජුරුව ළඟට ගිහිල්ලා මිනිස්සු කියනවා රජතුමනි අපිට ඉන්න විදියක් නැහැ. අපරාධකාරයෙක් හැසිරෙනවා. රජුරුව කියනවා මම යනවා අහිංසකයා අල්ලන්න. අනිත් පැත්තෙන් අම්මා අහිංසකගේ අම්මා එයාටත් ආරංචිය ලැබෙනවා රජුරුව යනවා මගේ පුතා මරන්න. එයත් වෙන පාරකින් කැලෑවේ යනවා. බුදුහාමුදුරුවෝ උදේ නැගිටලා බලනවා සමාපත්තියට සමවැදිලා අද මං කාටද පිහිට වෙන්නේ. එතකොට බුදුහාමුදුරන්ට පේනවා අඟුලිමාල මූවද අම්මා මරනවා. නැත්තම් දාහ පිරෙන්නේ නැහැ. මම ඊට කලින් යන්න ඕන. පුතාලට අමතක වෙන දෙයක් ඔතන මම මතක් කරන්නම් පුතේ. ඒක තියන්නේ සාහිත්‍යයකට, සාහිත්‍ය විචාරය. ඒ මොකද්ද දන්නවද? දැන් බුදුහාමුදුරුවෝ පාන්දර 4ට 5ට නැගිටලා උන්වහන්සේ සමාපත්තියට සමවැදිලා බැලුවා අද මොනවද වෙන්නේ? දැන් පුතේ අද අපි මොකද කරන්නේ? දැන් අද මාත් 4ට විතර නැගිට්ටා. නැගිටලා මම කලේ Facebook එක බැලුවා ඊයේ මොනවද වුනේ කියලා. දැන් මට Facebook එකෙන් පෙනුනේ පුතේ ඊයේ වෙච්ච දේ. පුතේ බුදුහාමුදුරුව බැලුවේ ඊයේ වෙච්ච දේ නෙමෙයි හෙට වෙන දේ. අද වෙන දේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ පරිගණකය අපි හදලා තියෙන සියලු පරිගණක වලට වඩා ශ්‍රේෂ්ඨයි. බුදුන්ට පෙනුනේ දවල්ට වෙන්නේ මොනවද? අද දවල්ට අද රැට ඒ පරිගණකයේ විද්‍යාව හොයාගෙන නැහැ තාම. ඉතින් බුදුහාමුදුරුවෝ බැලුවා මේක අම්මා මරනවා. නැත්තම් කොසල් රජුරුව අහිංසක මරනවා. ඔක්කොන්ටම කලින් බුදුහාමුදුරුවෝ රිංගුවා ඝන වනයේට. මිනිස්සු කෑ ගැහුවා යන්න එපා කියලා. ඒවා කනකටවත් නොගෙන බුදුන් වහන්සේ ගියා. ඔන්න පුතාලා මං එතනත් පොඩ්ඩක් නතර කරනවා. ඒ මොකද්ද දන්නවද? ඇයි බුදුහාමුදුරුවෝ අහිංසක බේරගන්න මීට වේලාසන ගියේ නැත්තේ? ඒ වේලාසන ගියේ නැත්තේ පුතේ බුදුහාමුදුරුවෝ කියන්නේ මිනිස්සුන්ට මොළය ලබා දෙන්න ඒ මිනිහත් එක්තරා තැනකට එන්න ඕන. එහෙනම් බුදුහාමුදුරුවෝ ඌට මිනි මරන්න ඉඩ දුන්නා. නැත්තම් පුතේ ඔය ජේතවනාරාමේ එහා පැත්තේ වත්තක හිටිය චුන්ද කියලා ඌරු මරණ එකේ. බුදුහාමුදුරුවෝ ඒක බේරගන්න ගියේ නෑනේ. මතක තියාගන්න පුතාලා කවදා හරි බුද්ධිමත් වෙනකොට මෝඩයෝ එක්ක සාකච්ඡා කරන්න එපා. මෝඩයා දිහා නිකන් ඉන්න. ඔබ සාකච්ඡා කළ යුතු බුද්ධිමතෙක් එක්ක විතරයි. බුදුහාමුදුරුවෝ චුන්දයා ළඟට ගියේ නැත්තේ ඒක මෝඩයා. බුදුහාමුදුරුවෝ චුන්දයාට බණ දේශනා කරන්න ගියා නම් චුන්දයා පිහි අරන් ආයි බුදුහාමුදුරන්ගේ මේ ඌරුමස් කොච්චර වුණද ඔබ වහන්සේට? මොකද ඌ මෝඩේ. බුදුහාමුදුරුවෝ අඟුලිමාල ළඟට ගියේ ඇයි? පුතේ බුදුහාමුදුරුවෝ දන්නවා මේ අඟුලිමාල කියන්නේ
තක්සලාවේ දිසාපාමොක්ගේ හොඳම ශිෂ්‍යයා. එතකොට පුතේ හොඳම ශිෂ්‍යයෙක් එක්ක බුද්ධිමත් සාකච්ඡා කරන්න පුළුවන්නේ. අනික පුතාලා කවදා හරි උගතෙක් වුණාම නිතරම මතක තියාගන්න ඕන ඔබ ප්‍රශ්නයක් විසඳන්න ඕන ඔබ ගැන දන්න කෙනෙක් එක්ක විතරයි. දැන් අද මම මේ දේශනාවට එනකොටත් අපේ ගිහාන් එක්ක කාර් එකකින් මට අම්මා කෙනෙක් කතා කළා. එයාගේ පුතා අපරාධකාරයෙක් එකතු වෙලා කුඩු ගගහ ඉන්නවා කියලා. මම ඒ අම්මත් එක්ක විතරයි අද කතා කළේ. මොකද මම දන්නවා ඔය කියන පුතා මාව දන්නේ නැහැ. මම කොච්චර දේවල් පුතේ ඒ පුතාට ඉගැන්නුවත් ඒ පුතා අහන්නේ නැහැ. මම පුතේ සාකච්ඡා කරන්න ඕන මාව දන්නා කෙනෙක් එක්ක විතරයි. පුතේ අඟුලිමාල ඔහොම ඝන කැලෑවේ යනකොට අඟුලිමාලගේ අම්මා ගහකට නගිනවා. නැගලා කෑ ගහලා කියනවා මං ආවා කියලා. කොල්ලට ඇහුනේ නැහැ. අඟුලිමාලයා නැහැ. මෙන්න කොසල් රජුරෝ ලෑස්ති අඟුලිමාල අල්ලන්න. බුදුහාමුදුරුවෝ අඟුලිමාල ඉස්සරහට ගියා. ගියාට පස්සේ කඩුව උස්සගෙන බුදුහාමුදුරුවෝ පස්සේ අඟුලිමාල පැන්නුවා. ඇත්තම කියනනම් පුතේ බුදුහාමුදුරුවොත් පොඩ්ඩක් දිව්වා. හැබැයි කොච්චර දිව්වත් අඟුලිමාලට බුදුහාමුදුරුවෝ අල්ලන්න බෑ. ඊට පස්සේ අඟුලිමාල නැවතිලා ඇහුවා මොකද දුවන්නේ? එතකොට බුදුහාමුදුරුවෝ අඟුලිමාලට කිව්වා මම දුවන්නේ මම නැවතිලා ඉන්නේ. උඹනේ දුවන්නේ. එතකොට පුතේ අඟුලිමාලට ප්‍රශ්නයක් ආවා දුවන්නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ මට කියනවා උඹල දුවන්නේ. අඟුලිමාල හරස් ප්‍රශ්නයක් අහනවා දුවන ඔබ වහන්සේ ඉන්නවා කියලා කියනවා. ඔබ මට කියනවා දුවනවා කියලා. ඇත්තටම බුදුහාමුදුරනේ දුවන ඔබ වහන්සේ ඉන්නත් නැවතිච්ච මම දුවන්නත් හේතුව මොකක්ද? එද බුදුහාමුදුරුවෝ කියනවා ඔබ දැන් නම් ඔතන හිටගෙන ඉන්නවා තමයි. තෝ මෙරි මෙරි උපදිනවා සංසාරේ. එතකොට තෝ දුවනවා. මන් දිව්ව තමයි පොඩ්ඩක්. මන් දිව්වට මම නැවත උපදින්නේ. අන්න ඒකෙන් තමයි පුතේ බුදුහාමුදුරුවෝ අඟුලිමාල පැරද්දුවේ. නැතුව බුදුරැස් විහිදලවත් අහසින් ගිහිල්ලවත් නෙවෙයි. කෙනෙක් පුතේ කෙනෙක් দমনය කරන්න ඕන මේ බුද්ධිමය සාකච්ඡාවකින් මිසක් අහසේ තරු පෙන්නලා ආකාශයේ ඇවිදලා වතුර පෙන්නලා නායෙන් කටින් ගින්දර පිට කරලා වතුර පිට කරලා නෙවෙයි. මොකද බුදුහාමුදුරුවෝ තරම් බුද්ධියට ගරු කරපු ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් ලෝකෙ හිටියේ නෑ. උන්වහන්සේ කොල්ලා එක්ක සාකච්ඡාවක් කළා. කරලා අඟුලිමාල দমনය කරගෙන සිවුරකුත් අන්දලා මෙන්න બોලේ රජමාලිගාව පැත්තෙන් කොසල් රජුරෝ එනවා. බුදුහාමුදුරුවෝ මේක පැවිදි කරලා ළඟ තියාගන්න. කොසල් රජුරෝ ඇවිල්ලා අහනවා මම මේ අඟුලිමාලේ අල්ලන්න යන්නේ. ගියාට කමක් නැද්ද? බුදුහාමුදුරුවෝ කියනවා රජතුමනි ඔය කියන අඟුලිමාලයා මේ මෙතන වාඩි වෙලා හිටියොත් ඔබ වහන්සේ මොකද කරන්නේ? අනේ බුදුහාමුදුරුවනේ මේ වගේ තැනකට ඔය මිනිමරුවා එයිද? එතකොටම රජුරෝ කියනවා හාමුදුරුවෝ කියනවා මේ ඉන්නේ අඟුලිමාල කියන. එතකොටම සියලු ආරක්ෂක බටයෝ CIAද විශේෂ බලකායද ඔක්කොම පුතේ හිස් ලූලු අත දුවනවා. ඒ මිනිස්සු කෑග් ගහ කියනවා අඟුලිමාලයා බුද්ධ ශාසනයට රිංගලා රජු වෙනකල් බලන් ඉඳලා අඟුලිමාලයා රජුරුව අල්ලගත්තා. දැන් රජුරුවත් ඉවරයි. අන්තිමට මේ අඟුලිමාල හාමුදුරුවද? ඔව් මං එයා দমনය කළා. තමා අත තිබ්බු සලුව
රජ්ජුරුව පූජා කරන. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා එයාට දිවසලු පහළ වෙලා තියෙන ඔය සිවුර ආයි ඕවවන්න නෑ රජතුමනි. ඊට පස්සේ රජ්ජුරුව නැවත යනවා රාජමාලිගාවට. ඔන්න දැන් අංගුලිමාල හාමුදුරුවෝ බුද්ධ ශාසනයට ඇතුළු වුණා. ඇතුළු වෙලා අංගුලිමාල හාමුදුරුවෝ බණ කියන්න යන හැමදාම එන්නේ පොළු පාරවල් කාගෙන. ලේ පෙරාගෙන. සිවුරු ඉරාගෙන. බුදුහාමුදුරුවෝ අංගුලිමාල හාමුදුරුවෝ දිහා බැලලා කියනවා ඔබ වහන්සේ ආයි උපදින්නේ නැහනේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට මේ කරපු පව්වලට දැම්මම ගුටි කණ්ඩ වෙනවා. කරන්න දෙයක් නැහැ මටවත් වළක්වන්න බෑ. අවසානයේදී එක දවසක් අංගුලිමාල රහතන් වහන්සේ යනකොට අම්මා කෙනෙක් බබෙක් හම්බ වෙන්න කෙඳිරි ගන්නවා. කිට්ටු කරලා අහනවා මේ ඇයි අම්මේ දරුවා හරස් වෙලා දරුවා එළියට එන්නේ නැහැ. දුවගෙන ඇවිල්ලා අංගුලිමාල බුදුහාමුදුරන්ට කියනවා අම්මෙක් දැක්කා. බබා එළියට එන්නේ නැහැ. චූටි පිරිතක් කියනවා බුදුහාමුදුරුවෝ අපේ පිරිත් අතර තියෙන කොටම පිරිතෙන් එකක්. අංගුලිමාල දුවගෙන ඇවිල්ලා අම්මට ඒක කිව්ව ගමන් දරුවා ප්‍රසූත වෙනවා. පුතේ අදත් අපේ හාමුදුරුවරු අපේ විවාහ මංගල්‍යයට වඩින්නේ නැහැ. හැබැයි හාමුදුරුවරු බබා හම්බ වෙන ඉස්පිරිතාලෙට විතරක් එනවා. ඇයි විවාහ වෙන දවසේ නැත්තේ? බුදුහාමුදුරුවෝ එහෙම යන්න කිව්වේ නැහැ. ඇයි බබා හම්බ වෙන තැනට ගියේ? ඒ ගියේ පුතේ අංගුලිමාල පිරිත සජ්ජායනා කරන්න. ඔන්න ඔහොම පුතේ අංගුලිමාල කතන්දරේ සමාප්ත වෙනවා. මේ උමන්දා මේ සමාවෙන්න අමාවතුරේ ගුරුළුගෝමී පඬිවරයාගේ අංගුලිමාල දමනේ. එතකොට පුතේ මේ කතාව බොහෝම වටිනා කතාවක්. මේ කතාවෙන් අපිට වීරයා කළේ කවුද? පුතේ වීරයා කළේ බුදුහාමුදුරුවෝ නෙවෙයි අංගුලිමාල. හැබැයි විද්‍යා චක්‍රවර්තිගේ පොතේ වීරයා බුදුහාමුදුරුවෝ. අපේ ගුරුළුගෝමිගේ පොතේ වීරයා පුතේ බුදුහාමුදුරුවෝ නෙවෙයි මේ අංගුලිමාලමයි. හේතුව පුතාලා තවත් ඉහළ පන්තිවලට ගිය දවසක මේ කතාව ගැන හිතුවොත් පෙනේ මේකෙන් පෙන්නනවා පුතේ අපිට අපරාධකාරයෙකු බිහි වෙන්නේ ඔහු වෙසන සමාජයේ වරදෙන්. ඔහුගේ වරදෙන් නෙමෙයි. මතකද තාත්තා ඉපදෙනකොටම කිව්වා හොරණකතකින් ඉපදුනා කියලා. ඒත් ඇත්තටම හොරණකත් කියලා જાතියක් නැහැ. අංගුලිමාල වරදකාරයා කලේ එක තක්සලාවේ දිසාපාමොක් එකෙකුට විතරක් පෙම් කරන්න යෑ. දෙක එයින් කිපිච්ච කොල්ලෝ උන්කුමන්ත්‍රණය කළා දක්ෂයා මරා දාන්න. මේ ඔක්කොම අදත් සිද්ධ වෙනවා පුතේ. දැන් මං ඉගෙන ගන්න පේරාදෙණි සරසවියේ එක ළමෙක් ආවා මාත් එක්ක. ඔහු දක්ෂ ළමෙක්. ඔහු හැම වෙලාවෙම හැම දෙයකටම කතා කරන්න පටන් ගත්තා. ළමයි එයාව හිල්ඩා ඔබේසේකර හෝල් එකේ සභාපති කළා. ඊට පස්සේ අපි එකතු වෙලා ළමයට කල නොහැකි දේවල් කරන්න කිව්වා. අන්තිමට මේ ළමයා යෝජනා කළා හිල්ඩා එකේ මස් මාළු කපන්න තහනම් කියලා. අන්තිමට පුතේ ළමයා මම විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන සමුගන්නකොට පිස්සෙක් වුණා. බිබිලේ තමයි යාගේ ගම නම ජයසිංහ. ජයසිංහ ඒ තත්ත්වයට ගෙනාවේ පුතේ අපි. මොකද අපිට තේරුනේ නැහැ ජයසිංහ බේරගන්න. අපි හිතුවේ ජයසිංහ අන්දවන්න ඕන. අන්තිමට බිබිලෙන් ආපු මේ උසස් පෙළ පාස් වෙච්ච තරුණයා
මැරුණේ බිබිලේ බස් නැවතුම්පලේදී දවසක උමතුභාවයට පත් වෙන. පුතේ මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන කැත වැඩක් තමයි 10 වසරේදී 11 වසරේදී අපිට පන්තියේ ළමයි දිහා බලලා ආදරය කරන්න මොලේ එන්නේ නැහැ පුතේ. අපි එයාට දැන් පුතාලගේ පන්ති කවුරු හරි පුතෙක් නිතර ගුරුතුමාගෙන් ප්‍රශ්න අහනවා නම් ඔබ hina වෙන්නේ අහන එක්කෙනාට. ඔබම හිතනවා යාළුවන්ට මේක පිස්සෙක්. පිස්ස පුතේ ඒක නෙවෙයි ප්‍රශ්න අහන්න නැති එක. ඒක අපිට තේරෙන්නේ නැහැ පුතේ. ජයසිංහ මැරුණා අපේ. ඔහුට පිස්සුව දුන්නේ පුතේ අපි. මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන දෙයක් හොඳට මතක තියාගන්න. ඔබේ පන්ති කාමරේ ඉන්න ගජ මිත්‍රයා දවසක පුතේ ඔබට පිස්සෙක් කියලා එලවන්න පුළුවන්. එහෙනම් මේ පොත අපිට කියලා දෙනවා පිස්සම් මිනිමරුවන් බිහි කරන්නේ ඒ අය ජීවත් වෙන සමාජයේ මිසක් හොර නැකත් වලින් නෙමෙයි. ඔන්න පුතේ අමාවතුරේ එන අඟුලිමාල දමනය. දැන් ඕක තමයි මම ඉදිරියේදී ඕකෙන් කෙටි ප්‍රශ්න අහන්නේ කොහොමද? මේ කතාවේ සාහිත්‍ය උපක්‍රම මොනවද? මම දැනුත් ඒවා කියලා ඉවරයි. එනට ඒවා පුතාලට අමතක වෙන හින්දා ආයි නැවත මං ඒවා චූටි චූටි කෑලි වලට කඩලා දැන් අර ඉපදෙනකොටම ආයුධ දිලිසුණා කියන එක පුතේ ඇත්තක් නෙවෙයි. ඒක සාහිත්‍ය උපක්‍රමයක්. නැත්තම් දැන් අදත් ළමෙක් උපදිනකොට ආයුධ නෙවෙයි දැන් තියෙන ගෙවල් වල පිස්තෝලන පුතේ. එතකොට අපරාධකාරයෙක් බිහි වෙනකොට පිස්තෝල ඉබේපත්තු වෙන්නේ නැහනේ. එහෙම නේද මිනිස්සු මැරෙනවනේ. අර පරණ කාලෙටයි ආයුධ දිලිසෙනවා කියේ. ඒවා මම වෙන වෙනම වෙන් කරලා කතා කරනවා මේ පොත නැවත රස විඳිනකොට. දැන් මේ අදින් අඟුලිමාල දමනය ඉවර නෑ. අද මං කියලා දුන්නේ කතන්දරේ. ඊළඟට මම කරන්නේ කතන්දරේ චූටි චූටි කොටස් වෙන් කරගෙන ඒවායේ තියෙන නිර්මාණ රසය සාහිත්‍ය රසය ටික ටික මතු කරලා දෙනවා. අපි එදාට බලමු මගේ ඊළඟ පොතෙත් ඔබට ලැබෙන මන්දා මේ අඟුලිමාල දමනේ මං අද කතා කරපු දේවල් කෙටියෙන් සාරාංශ කරලා ඔබට දෙනවා. ඒක ඔබේ දෙමව්පියොත් එක්කත් කතා කරගෙන මේ ගැන ඔබට කතිකාවතකට එන්න පුළුවන්. එනම් පුතේ ආයිබෝවන් දැන් මම මේ ව්‍යාකරණ කොටසක් කරන්නයි සාහිත්‍ය පාඩමෙන් පස්සේ මේ වෑයම් කරන්නේ. මම මුලින්ම උත්සාහ කරන්නේ අපිට අපේ පාඨමාලාවේ තියෙනවා අක්ෂර මාලාව. මේක ඔබට 10 වසරේදී තිබුණා. ඒකම නැවතත් තරමක් වෙනස් විදියකට මේ 11 වසරේදී තියෙනවා. අනික 10 වසරේදී හරියටම අක්ෂර මාලාව පුළුවන් වුණා නම් 11 වසරේදී තායි අක්ෂර මාලාව දාන්න ඕන නැහැ. අපි නැවතත් අක්ෂර මාලාව මේ දාගන්නේ වෙන මොකුත් හින්දා නෙවෙයි. අපේ දරුවන්ට මුළු ලංකාවෙම මේ අකුරු 60කින් යුක්ත හෝඩිය කටපාඩම් නැහැ. ඒත් ඉංග්‍රීසි හෝඩිය කටපාඩම්. ඒකට එක හේතුවක් තමයි ඒගොල්ලන්ගේ අපිට වගේ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ සයන්නට අකුරු 3ක් තියෙනවා අපිට. ඒගොල්ලන්ට එහෙම එකක් නැහැ. ඒක දෙකයි තියෙන්නේ සිම්පල් කැපිටල්. එතකොට අකුරු 26ක හෝඩියක් ඉංග්‍රීසි අපි එමෙන් දෙගුණයකටත් වැඩි දිග හෝඩියක්. එහෙනම් අපේ භාෂාවේ අක්ෂර මාලාව ගොඩ දෙනෙකුට මතකේ රැඳෙන්නේ නැහැ.
මම දැන් ටික වෙනස් ක්‍රමයකටයි ඔබට අක්ෂරමාලාව උගන්වන්න යන්නේ. පුතේ ඔය අක්ෂරමාලාවේ මුලින්ම තියෙනවා ස්වර. මේ මොනවද ස්වර කියලා කියන්නේ? දැන් ස්වර මෙන්න මෙහෙමයි ලං වෙන්නේ අයනු ඊට පස්සේ ආයනු ඇයනු ඈයනු ඊයනු ඊයනු උයනු ඌයනු එයනු ඒයනු ඉරු ඉරු ඉලු ඉල්ලු ඉලු එතකොට 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 එතකොට අපේ අ ඈ ඊ ඌ ඒ ඕ මෙන්න මෙතෙන්ට පුතේ ඒක එන්නේ අ ඈ ඊ ඌ ඒ ඕ ඉරු ඉලු ඉලු එතකොට මේ එන ස්වරය වල සාමාන්‍යයෙන් ඉස්සර නම් තිබුණ පුතේ ලිහිල් හෝඩියක්. ඒකට කියන අපි සුද්ධ සිංහල හෝඩිය. ඈ ඊ ඌ ඒ ඕ. ඔය ඉරු ඉලු ආවේ අපිට වෙනත් භාෂාවලින්. එතකොට මෙතන එනවා අකුරු 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි. එතකොට මේ දීර්ඝ හෝඩියේ අක්ෂරමාලාවේ මේවට කියන අපි ස්වර කියලා. එතකොට මේ ස්වර ඊට පස්සේ තියෙනවා ව්‍යංජන. සාමාන්‍යයෙන් අපි මේ දෙකටම දැන් එකතු කරනවා පුතා අං අහ් කියන දෙකත්. අපි 20 හදාගන්න එහෙමයි. මේ ඈ ඊ ඌ ඒ ඕ ඉරු ඉලු අං අහ්. එතකොට මේ අක්ෂර මේකට අපි කියන්නේ ස්වර. දැන් අපි ගත්තොත් ස්වර. එතකොට මේ ස්වර මාලාව ඇත්තටම මොනවද? මට අද කියලා දෙන්න ඕන පුතේ ස්වරයි ව්‍යංජනයි කියන ಜಾති දෙක මේ අලුතෙන්ම භාෂාව ඉගෙන ගන්න කෙනෙකු හඳුනා ගන්න ඕන කොහොමද? මේ ස්වර 20 හැදෙන්නේ පුතේ මේවා ඇත්තටම ගත්තොත් හරියට අපි බත් උයනකොට පුතේ බත් කියලා කියන්නේ ස්වර. දැන් බත් තනියෙන් කන්න බෑනේ පුතේ. බත් කනවා නම් බත් වලට හොද්දක් ඕන. ඒතකොට හොද්ද වෙනම ගන්න ඕන උයාගෙන බත් එක වෙනම කන්න ඕන. ඒතකොට පුතාලහයි දැන් ෆ්‍රයිඩ් රයිස් වල දෙකම තියෙනවනේ. මේ අපි කතා කරන්නේ ෆ්‍රයිඩ් රයිස් ගැන නෙවෙයි එතකොට. අපේ සාම්ප්‍රදායික කෑම වේලේ මේ ස්වර 20 කියලා කියන්නේ මුලින්ම දැක්නට ලැබෙන ඒ බත්. මේවා තනියෙන් කන්න බෑ පුතේ. මේවා නිකම්ම ඔහේ තියෙනවා. අර බත් හැලියේ බත් ටික තියෙනවා වගේ ස්වර 20 ඔහේ තියෙනවා. එතකොට ව්‍යංජන කියලා කියන්නේ ඊට පහලින් තියෙන දේ. ඒවා හරියට ව්‍යංජන. දැන් පුතේ ව්‍යංජන කියන වචනේ දිහා බලන්නකෝ. ඔය ව්‍යංජන කියන වචනෙම නේද අපි හොදි වලට කියන්නේ වෑංජන කියලා. ඒතකොට මේ වෑංජනම තමයි පුතේ හොදි කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ පරණ මිනිස්සු
ස්වරවලට දැම්මේ අර බත් ගැන හිතාමයි. දෙවෙනියට දාපු ව්‍යංජන ඔය කක ගගන චච ජජන ටට ඩඩන තත දදන පප බබම යරලව සස සහල. දැන් අං අහ දෙක මෙතන තියෙන්නේ. සස සහල ංග ජ ඩ ද බ. ඔය ගොඩ ව්‍යංජන. ඒ කියන්නේ පුතේ මම පුතාලට කියන්න යන දේ එතනම තේරෙන්න ඕන. ස්වර කියන්නේ බත්, ව්‍යංජන කියන්නේ පුතේ හොද්ද. මේ හොද්දයි හාලුයි එකතු වුණාම තමයි, හොද්දයි බතුයි එකතු වුණාම තමයි පිඟානේ දාගෙන කන්න පුළුවන්. එතකොට මේ ස්වර මේ විදියට උගන්වනකොට අපිට පටලැවෙනවා. මොකද හේතුව මේ ස්වර මේ විදියට අපිට ඕන වෙන්නේ නැහැනේ ජීවිතේට. මේක ඕන වෙන්නෙම පුතේ මේ ස්වර තවත් එකක් එක්ක එකතු කරලා. ඒ එකතු කළාම තමයි ව්‍යංජනයක් හැදෙන්නේ. එතකොට ස්වර බත් නම් ව්‍යංජන කියලා කියන්නේ සුවඳ හමන දේ. දැන් අපි ව්‍යංජන අකුරු ටික මම මෙතන ලියන්නේ. අපි එක අකුරක් ගමු අල්කයන්. දැන් ওই අල්කයන්ම තමයි ව්‍යංජනවල කක ගගන පළවෙනි අකුර. දැන් පුතේ මේ අල්කයන්ට අපි එකතු කරනවා අයන්න. එතකොට පුතේ කයන්න හැදෙනවා. එතකොට අල්කයන්න තනියෙන් පාවිච්චි කරන්න පුළුවන්ද? අක්කා කියනකොට දෙවෙනි තැන අල්කයන්න තියෙනවා. ඊළඟට පුතේ අක් කියන එක නිකන් දැන් අපිට ළමයෙකුට නමක් දාන්න බෑ අක් කියලා. ඉස්සරහට අයන්නක් දාලා අක් කරන්න ඕන. ව්‍යංජන අකුරු ඔක්කොංගෙම තියෙන්නේ පුතේ ඒ ව්‍යංජන අක්ෂර තනිව උච්චාරණය කළ නොහැකි. ඒවා උච්චාරණය කරන්න නම් මේවට අමුණන්න ඕන. දැන් අපි කයන්න මෙතෙන්ට ගමු. ඔන්න අල්කයන්න ආයන්නට දැම්මම ක. අල්කයන්න මේකට දැම්මම කා. මේකට දැම්මම කෑ. මේකට දැම්මම කෑ. මේකට දැම්මම කී. මේකට දැම්මම කී. මේකට දැම්මම අල්කයන උයනු කෝ. මේකට දැම්මම කූ. මේකට දැම්මම කෙ. මේකට දැම්මම කේ. එතකොට මේ කෘ කෘර. දැන් මේ දෙකට නම් පුතේ වචන නැහැ. ඉලු ඉලු දෙක ඔහෙ තියෙනවා. ඒක නිකන් මේ මල් පෝච්චි දෙකක් ඔය පේන්නෙත් ඒ වගේනේ. ඒක දැන් ව්‍යවහාරේ නැහැ. එතකොට අල් කං ටං තං ලිං ඔය එන්නේ බින්දුව. මේකත් එනවා. අන්ත පුරේද අන්ත තයන්න ළඟ තියෙන්නේ මේ ශබ්ද දෙක. ත. එතකොට පුතේ මේ ස්වර වලින් අපි කරන්නේ ව්‍යංජන වර්ධනය කිරීම. ඉස්සර නම් පුතේ ළමයි කටපාඩම් කරගත්ත අකුරක් අරගෙන මේකට එකපාරට දාගෙනවා. කොයි විදිහට දන්නවද? ඔන්න අල්කයන්න ගන්නවා. අරගෙන මේ ඔක්කොංගෙම හසුරවනවා. කකා කැකෑ කිකි කුකු කෙකේ කොකෝ කෘ අන්න එහෙම. ඊළඟට ටයන්න ගන්නවා. අල්ටයන් අරන් මේකේ ව්‍යංජනයට පටලවනවා. ටටා ටැටෑ ටිටි ටුටු ටයි. එතකොට මේ ස්වර ගොඩේ අපිට දකින්නට ලැබෙනවා ඊ ඌ ඒ. මේක අපිට මෙතෙන්ට එන්න ඕන. ඊළඟට පුතේ ඉලු 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 ඉලු. දැන් නයිසර්ගික කියනකොට එක කොම්බුවයි. නේ යන්න දැම්මම නේ. අපි ඉලු ඉලු කියනකොට එන්නේ මේ කොම්බු දෙකක්. කොම්බු දෙකක්. වෛකල්පික, ත්‍රිනිකායික, තෛලය. අන්න එහෙම කොම්බු දෙක යොදනවා
මේ ස්වරයක් එකතු කළා. එහෙමයි ගන්න අපි කකා කැකෑ කිකි කුකු කෙකේ කොකෝ ඓශ්වර්ය අන්නේ විදිහේ වචන මේක අස්සෙන් තමයි හදාගන්නේ. එතකොට මේ ස්වර ගොඩයි ඊට පරිබාහිරව එන ව්‍යංජන ගොඩයි එකතු කරලා තමයි පුතේ අක්ෂරයක් හදන්නේ. මේ තනිය පාවිච්චි කරන ඒවා නෙමෙයි. දැන් මේකෙදි මම මේ අක්ෂර මාලාව ඉදිරියේදී ඔබට පෙන්නනවා කොහොමද අපි අක්ෂර මාලාව පත්‍රිකාවක් ආශ්‍රයෙන් කොයි විදියටද මේ අක්ෂර ටික සංවිධානය කරන්නේ. දැන් මන් ළඟ තියෙන පුතේ මේ අපේ ඔගොල්ලන්ගේ අකුරු ක්‍රමය සකස් කරන්න යොදපු පොත. දැන් මම ඒව අංක කරන්නම්. මේක 1, මේක 2, මේක 3, මේක 4, මේක 5, මේක 6. එතකොට මේක 7, මේක 8. එතකොට ඉරු එන්නේ පුතේ මම ඒක නැවත මකලා හදන්නම්. මෙන්න මේ හරියට ඉරු මේක 9 මේක 10 ඉරු මෙතන ඉල්ලු මෙතන ඉල්ලු ඊට පස්සේ මේක 11 මේක 12 13 14 15 16 17. එතකොට පුතේ මෙතන ගණන් කරලා බලමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17. මෙන්න මෙතන වැරදුනා පුතේ I 15 16 17 18 ස්වර 20 හැදෙන්නේ පුතේ මෙන්න මේකට ආයි අර ඉස්සෙල්ලා මම පෙන්නපු අං සහ අහ් දෙක එකතු වෙනවා 18 19 20. එතකොට පුතේ ස්වර කටපාඩමට ගත්තොත් ඉරු ඉලු අයි අව් අං අහ්. දැන් පුතේ මේ 20 නැතිව අර ව්‍යංජන වලින් වැඩක් ගන්න බෑ. එතකොට මේවා නිතරම ව්‍යංජනයත් එක්ක පුතේ ආරෝහණය වෙනවා. අපි ඒකට කියන්නේ ආරෝහණ වෙනවා කියලා. ඕනම අකුරක් මේකත් එක්ක දුවන්න ඕන. දැන් ඉස්සර ළමයින්ට ඔබ ඔය නන්දාමාලිනී කියපු සින්දුවක තියෙනවා කකා කැකෑ කිකි කුකු ටටා ටැටෑ ටිටි ටුටු නනා නැනෑ නිනි නුනු මමා මැමෑ මිමි මුමු කියලා මේ ව්‍යංජනය මේක එක්ක තමයි පුතේ රවුම් ගහන්නේ. ක මෙතන කා කෑ කි කුකු කෘ මේකට වචන නෑ කේ කෛලාස. එතකොට මේකේ දීර්ඝයක් නෑ පුතේ කයි මෙන්න මේ අකුර මේ 18 වෙනි අකුර
ඉස්සර ලිව්වේ පුතේ මෙන්න මෙහෙම. දැන් අද අපි අපේ පොතේ මේ අකුර දාන්නේ නැහැ, මේ කොම්බුව ඉවත් කළා. ඒතර කොම්බුව ඉවත් කරලා දැන් මේ අපේ ආයතනයේ තිබ්බ හරියට ඉස්සර තිබ්බා ඖෂධාලයක්, දේශීය ඖෂධාලයක්. අපි පොඩි කාලේ ඒ ඖෂධාලේ බෝඩ් එකේ පුතේ කොම්බුව තිබ්බා. අද නැහැ. අද මේකෙන් ඒක ගැලෙව්වට පුතේ මේකෙන් වචන හදනකොට කොම්බුව එනවා. දැන් මෞර්ය කියනකොට මේ එන්නේ මේ කොම්බුවයි කෑලි දෙක තමයි මේ මෙතන තියෙන්නේ. හැබැයි මේකේ ඔයන්න කොම්බුව නැහැ. ඔබේ ඕන පොතක බලන්න කොම්බුව නැහැ. කොම්බුව අපි ඉවත් කරනවා. මොකද හේතුව අවුරුදු 100ක් ඇතුළත කොම්බුව ඉවත් වුණා. හැබැයි කොම්බුව ඉවත් වුණාට ඒකෙන් හදපු වචනවල පුතේ කොම්බුව ඉතිරි වුණා. එතකොට මං අද පුතාලට ස්වර විතරයි කියලා දෙන්නේ. මොකද ස්වර 20 ව්‍යංජනවලදී කරන්නේ ස්වරයයි ව්‍යංජනයයි පුතේ එකට ඇමිනි වර්ධනය වෙනවා. එතකොට මේකෙදි වෙන්නේ පුතේ අර ව්‍යංජන 20ට ව්‍යංජන 15ට යටින් තියෙන අකුරු ගොඩ කකා කැකෑ කිකි ක කියන අකුරු වලට මේවා ආරෝහණය වන එක. එතකොට මෙතන අපිට තියෙන ව්‍යංජන 20යි ඊට පස්සේ අපිට මේ ස්වර ගොඩට ASCII මෙතන 20යි යට එකේ තියෙන 18යි. ওই ටික එකතු වෙනවා. එතකොට මේ ස්වර 20 අර අකුරු ඕන එකක් එක්ක වර්ධනය වෙවි යනවා. දැන් අපිට අක්ෂර මාලාව 10 වසරටත් දාලා 11ටත් දාන්නේ වෙන මොකුත් හින්දා නෙවෙයි. මේක වටහා ගන්න එක අමාරු වැඩක් හින්දා. මොකද කොටින් කිව්වොත් අපිට උනත් මතකෙන් ලියන්න ගියොත් මේ අකුරු තියෙන පිළිවෙල අපි අතිනුත් වරදිනවා. ඒ වරදින්නේ දැන් ඉංග්‍රීසියේ වරදින්නේ නැහැ පුතේ. අකුරු 26යි ඉන්නේ. ඒක එක පෙළට කියාගෙන යන්න පුළුවන්. ඒත් අපේ ඒ වරදින්න එක හේතුවක් තමයි දැන් මේ වචන දෙක මෙතන තිබ්බට මේකෙන් හැදෙන වචන නැහැ පුතේ. මෙතන මේ කෑල්ල විතරනේ ගන්න ක්‍රු. මෙතන ක්‍රු මේ කෑලි දෙක විතරයි. මේකෙන් ගන්නවා නම් ඍජු. මේකෙන් ගන්නවා නම් තාබ්රු කියලා මෙතන බයක් දා ගන්නවා. ඒ හින්දා කෙනෙකුට මේ අකුරු ඒත්තු ගන්නන්න අමාරුයි. අනික පුතේ මේ අකුරු දෙක මේ දැන් ඔය අකුරු දෙක ව්‍යවහාරේ නැහැ. ඒත් අපි තාම තියාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් ඔය කෙනෙකු මැරුණම ආදාහනය කරනවනේ අපි. මේ දෙක ඉවරයි. මේ දෙක මිය ගිහින්. ඒ කියන්නේ එහෙම බැලුවොත් මෙතන ස්වර තියෙන්න ඕන 20ක් නෙවෙයි 18ක්. එක වචනයක් පුතේ මේ දෙකෙන් නැහැ. ඒක අපේ සිංහලයන්ගේ හැටි තමයි. කෙනෙකු මැරුණමත් අපි මලකඳ තියන් ඉන්නවනේ පුතේ සෑහෙන කාලයක්. ඒ හින්දා අපි මේ දෙකත් ඔහෙ තියන් ඉන්නවා. අනිත් මේ ඔක්කොම අකුරු සැරිසරනවා පුතේ. දැන් පුතාලට විභාගෙදී ඕන වෙන්නේ සමහර විට කෛලාස කියන වචනේ දීලා ඔබෙන් අහන්න පුළුවන් මේ කෛලාස කියන වචනේ ඇතුලේ තියෙන ස්වරය මොකක්ද? ස්වරය තමයි මේ 15 වෙනි ස්වරය. මේක තමයි කෛලාස කියන එකේ එයන්න පේන්නේ නැහැ. ඒකේ තියෙන්නේ කොම්බු දෙකක් එනවා. එක කොම්බුවක් තිබ්බොත් පුතේ කියන්නනේ. හින්දා කොම්බු දෙකම තමයි කෛලාස හැදෙන්නේ. මෛතුනය, කෛලාස, වෛරාග්‍ය, නෛතික ඔන්න ඔය වචන හැදෙනවා මේකෙන්. එතකොට මේකෙන් හැදෙන එකත් පුතේ පේන්නේ නැහැ. දැන් මම මෙතන කොම්බුව දැම්මට දැන් කොම්බුව නැහැ. ඔන්න මම කොම්බුව අයින් කළා. මේකෙන් වචන හැදෙනවා. ඔබට වචනයක් දීලා කියන්න පුළුවන් කෞසල්‍යා. මේකේ කෞසල්‍යා කියන එකේ කව් කියන එකට ඉරක් ගහලා අහන්න පුළුවන්. ඒක ASCII ඇති ස්වරය මොකද්ද? ඒකේ තියෙන ස්වරය තමයි
අවස්වරය. අපිට විභාගේ ප්‍රශ්න අහන්නේ ඒ තාලවලට. එතකොට මේ ස්වර 20 හෝඩිය පිළිවෙලකට පාඩම් කිරීම හෝ මොන ක්‍රමයකට හරි පාඩම් කර ගැනීම නෙවෙයි වැදගත්. වැදගත් වෙන්නේ මේ ස්වර 20 වුණාට මේකේ මේ දෙක නැහැ. එතකොට තියෙන ඇත්තටම 18යි. මේ 18 ව්‍යංජනත් එක්ක ආරෝහණය වන විදිය බලාගෙන අපි ඊළඟ දවසේ කරන්නේ ව්‍යංජන ටික වෙනම ලියලා ඒ ව්‍යංජන ටිකට මේවා යන විදිය වචනවලට පරිවර්තනය කරනවා. ඒක දැනට නම් පරිවර්තනය වෙලා තියෙන්නේ. මොකද ඔය ව්‍යංජන හෝඩියේ තියෙන අකුරු අපි නිතරම දාලා තියෙන්නේ පුතේ ස්වර දාලා. නැත්තම් අපි ඒවා දාන්න ඕන කොහොමද දන්නවද? ක් ըග් ըට් උද් එහෙම දාන්න බෑ පුතේ. එහෙනම් අපි දාලා තියෙන්නේම ස්වරය දාලා. අපි දාන්නේ ක් නෙවෙයි ක කියනකොටම පුතේ මේක ඇවිල්ලා ඉවරයි. කෑරලා කියනකොට මේ කෑන්නේ අස්සට ඈ යන්න ගිහිල්ලා හමාරයි. ඒත් මේක තනියෙන් පෙන්නුවාට අල් කයන්න අපිට තනියෙන් පෙන්වන්න බෑ. එහෙනම් අපි මේ හැම අකුරක්ම ව්‍යංජනවල පෙන්වන්නේ ස්වර ඇතුළට එබීමෙන් බව මතක තියාගන්න ඕන. දැන් මෙතනදී අපි වෙන් කළා ගන්නවා මෙන්න ස්ථාපිත ස්වර 20. පිළිවෙල මේකයි. අයනු ආයනු ඇයනු ඈයනු ඉයනු ඊයනු උයනු ඌයනු ඉරු ඉරු ඉලු ඉලු ඒ අයි ඕ අව් අං අහ්. ඔන්න ස්වර 20 පිළිබිඹුව. අපි ව්‍යංජනවලදී කරන්නේ මේ ස්වර රයන්න ගත්තොත් ර රා රැ රෑ රි රී රු 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 අර දෙක නෑ රේ රේ රයි ඕ රෝ රෝ රෞද්‍රු අන්න එහෙම අක්ෂර අස්සට මේ හැම එකම රිංගගෙන යනවා. ඕකට තමයි අපි කියන්නේ අක්ෂර වෙනම. දැන් මම අද ව්‍යංජන එකක්වත් ගන්න නැත්තේ ඉස්සෙල්ලා හොඳට මතක තියාගන්න මේවා බත්. හැබැයි මේ බත් ලස්සන වෙන්න නම් මේ අනිවාර්යයෙන්ම ව්‍යංජනයක් අස්සට රිංගවන්න ඕන. ව්‍යංජන වලින් එන්නේ පුතේ සුවඳක්. අල් කයන්න තනියෙන් තිබ්බට අල් කයන්න පුතේ තනියෙන් තියන්න බෑ. අල් රයන්න තනියෙන් තියන්න බෑ. කාර් කියනකොට පුළුවන්. හැබැයි කාර් කියනකොට අපි තියන්නේ කායන්න ළඟට දාලා. කියලා තනියෙන් තියන්න බෑ. කියනවා නම් ඒකෙන් නමක් හදන්නත් බෑ. එද ඕනම නමක් හදන්නේ අපි මෙන්න මේ ස්වර ටික ව්‍යංජනේ පිටිපස්සට අමුණලා. ඔන්න ඕකයි අද මතක තියාගන්න ඕන. ස්වර යනු ව්‍යංජන අලංකාර කරන මාධ්‍යයක්. මේ ස්වර වලින් කරන්නේ අර මීට යටින් මං ඊළඟ දවසේ කතා කරන ව්‍යංජන අක්ෂර පරිණාමය කිරීම. කකා කැකෑ ටැටා ටැටෑ මමා මැමෑ අන්න ඒ විදියට මේ ස්වරයක් නැතුව ඒවා උච්චාරණය කළ නොහැකි. ඒත් අපි ලියනකොට ලියන්නේ පුතේ මතක තියාගන්න ස්වර දාලා. කවදාවත් අල් කයන්න තනියෙන් ලියලා බෑ පුතේ. ඒකත් මේ පපුවට අමාරුයි. උග් අපි කියන්නේ කකා කැකෑ කිකි කුකු කෙකේ කොකෝ කයි ක්‍රු අන්න ඒ විදියට. ඒ නිසා ස්වර යනු තනිව තියන්න පුළුවන් දෙයක්. ව්‍යංජන යනු තනිව තියන්න බැරි දෙයක්. ව්‍යංජනය හොද්දක්. ඒකෙන් තමයි පුතේ සුවඳ වෑහෙන්නේ. මේ වෙයි සුවඳක් නැහැ. මේ බත් ඇට වගේ මේවා. මේවා බත් ඇට වගේ ඔහේ තියෙනවා.
සුවඳ එන්න නම් මේවා ව්‍යංජන සමග පටලන්න ඕන. එහෙම නැත්තම් පුතේ තවත් පුතාලට මේක තේරෙනවා. ස්වර කියන්නේ පිරිමි. මේ පිරිමි කසාද බැන්දේ නැත්තම් පුතේ සත පහකට වැඩක් නැහැ. මොකද එයා දරුවෙක් හදන්න නම් එයා බිරිඳක් හොයා ගන්න ඕන. බිරිඳ කියන්නේ පුතේ ව්‍යංජන. ඒ හින්දා වෙන්නේ නැති බිරිඳෑවරු ගොඩක් උයන්නේත් ඒක හින්දා වෙන්න ඇති. ව්‍යංජන හදන්නේ කවුද? අම්මා, අක්කා. දැන් පුතාලට තේරෙන්නේ නැති ස්වර යනු පිරිමි. ව්‍යංජන යනු ස්ත්‍රී. හැබැයි ස්ත්‍රිය ලස්සන වෙන්නේ නැහැ බදින්නේ නැත්තම්. ස්ත්‍රිය ලස්සන වෙන්න නම් කොහෙන් හරි ස්ත්‍රිය මේ ස්වර විශ්ෙන් මොකෙක් හරි හොයා ගන්න ඕන. හොයාගත්තම කකා කැකෑ කිකී කුකු කෙකේ කුකෝ ගාලා පොඩි උනුත් කකා කැකෑ කිකී කුකු ගගා ඉඳී. එතකොට ගෙදර අලංකාර වෙන බව මතක තියාගන්න. එවනම් පුතේ මෙන්න නිවැරදි අකුරු 20 මෙන්න මේ දෙක ඔහේ ලියමු. ලිව්වට වැඩක් නැහැ. එකෙන් අකුරු නැහැ. හරිනම් මේ දෙක මකලා දාලා මේ අභාප්‍රාප්ත කරලා හරි භූම දානය කරලා හරි කරන්න ඕන. අපි ඒක කරන්නේ අපි ඉතින් මේ දෙකත් ඔහේ තියාගෙන ඉන්නවා. ඒක තිබිමින් නම් වැඩක් නැහැ. එකම උදාහරණයක්වත් ඔය දෙකට නැහැ. එහෙම ගත්තොත් ස්වර තියෙන්නේ 18යි. මෙතන දැන් 20ක් අපි පෙන්නනවා. අපේ පෙළ පොතෙත් සිංහල ඕගොල්ලන්ගේ පොතෙත් මේක තියෙනවා. මගේ ඊළඟ පොතේ මේ අකුරු ටික වෙනමම කරනවා. මං මුළු අකුසු මාලාව පුතේ එකට දාන්නේ නැහැ. ඔද එහෙම දැම්මොත් වෙන්නේ පැටලෙනවා. මේ ටික හොඳට තීරණය කරන්න. ස්වර යනු බත්, ව්‍යංජන යනු හොද්ද. ඒ කියන්නේ පහලින් තියෙන කක ගගං චච ජජන ටට දඩන තත දදන පප බබම යරලව සස සහල ග ජ ඩ ද බ. ඒ ටික තමයි පුතේ ව්‍යංජන. ඒ ව්‍යංජන අලංකාර කරන්නේ මේ කට්ටිය. ඒගොල්ලෝ ගෑනු, මේගොල්ලෝ පිරිමි. භාෂාව අමාරුනේ පුතේ. ඔක කඩලා දාපු හින්දා. කඩලා දැම්මම වෙන්නේ මේගොල්ලෝ නිකන් බෙදපු නැති කට්ටිය වගේ. නැත්නම් මේගොල්ලෝ බත් ඇට වගේ. මේගොල්ලෝ අලංකාර වෙන්න නම් යටින් ඉන්න ව්‍යංජන ටික ගන්න ඕන. ව්‍යංජන කියන්නේ හොද්ද. උග් ඒවා තනියෙන් කරන්න බෑ. එහෙනම් අපි ඊළඟ දවසේ මේ ස්වර ව්‍යංජනයකට ආරෝහණය වෙන විදිය කතා කරමු ඊළඟ දවසේදී.